right අද ගිනුම් කරන සමීකරණ උගන්වන්න හදන්නේ මොකද YouTube එකේ මේක දානකොට මොකද්ද කියලා බලලා එකපාරට ඒක නිසා ආපහු මම පැහැදිලි කරා ගිනුම් කරන සමීකරණ පාඩම මුලින්ම උගන්වන්න හදන්නේ තියරි 2023 දරුවන්ට ආරම්භයේ සිට කිසිම ගිනුම් කරන දැනුමක් අවශ්‍ය නැහැ බිඳුවේ ඉඳන් මම මේ උගන්වන්න හදන්නේ හැමෝම ලෑස්තිද හොඳ උවමනාවෙන් ඉන්න වටපිටේ සද්ද වැඩි නම් සද්ද පොඩ්ඩක් අඩු කරගන්න හැමෝම උවමනාවෙන් ඉන්න අවබෝධයෙන් අහගන්න තේරෙන්නේ නැද්ද යක් තිබුණොත් මට ආපහු ප්‍රශ්න කරලා කියන්න සර් ආපහු පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා සද්ද වැඩි මම මුලින්ම අඳුන්ලා දෙනවා අවබෝධ කරලා දෙනවා මේකේ ප්‍රධාන නිර්වචන කීපයක් මේ නිර්වචන කීපය හොඳට අවබෝධ කරගන්න අපහැදිලි නම් ආපහු අහන්න මෙන්න පළවෙනි එක මම ඔයාලට උගන්වන්න හදන්නේ සංකල්පයක් ගිනුම් කරන්නේ තියෙන සංකල්ප කියලා එකක් සංකල්ප කියන්නේ හැමෝම පිළිගන්න පොදු මූලධර්ම තේරෙන්නේ නැහනේ සරල උදාහරණයක් කියන්නම් අපි හැමෝම පන්සලට යනකොට සෙරප්පු ගලවලා යනවනේ සෙරප්පු දාගෙන යන්න හොඳ නෑ කියලා මතයක් තියෙනවනේ අන්න ඒ වගේ දෙයක් හැබැයි සෙරප්පු දාගෙන ගියා කියලා පොලිසියෙන් අල්ලන් යන්නේ නෑනේ ඒක මතක තියාගන්න එහෙනම් සංකල්ප කියන්නේ හැමෝම මෙහෙම කරොත් හොඳයි කියලා හිතෙන පොදු මූල ධර්මයක් හැබැයි ඒක නොකලයි කියලා ගිනුම් කරන්නේ වැරදි නෑ නමුත් එහෙම කරොත් තමයි හැමෝම පිළිගන්නේ පැහැදිලිද අන්න ඒ වගේ දෙයක් තියෙනවා සංකල්ප. ඒ පළවෙනි සංකල්පය ඔයාලට ගන්න පළවෙනි සංකල්පය තමයි මෙන්න මේක. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. මේක තේරුම අහගන්න. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියන්නේ අයිතිකරුත් ව්‍යාපාරයත් වෙන්වෙන්ව ස්වාධීනව කටයුතු කරන බව මේ ව්‍යාපාරය මේ අයිතිකාරයා මේ දෙන්න ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ එක්ක නෙමෙයි දෙන්නෙක් එහෙනම් මෙයා මෙතන ඉන්න බෑ එයා මේක එළි ඉන්න ඕන පැහැදිලිද මේ දෙන්න අතර තියෙනවා වැටක් අයිතිකාරයා කියන්නේ වෙනම පාර්ශවයක් ව්‍යාපාරය කියන්නේ වෙනම පාර්ශවයක් මේක මතක තියාගෙන ගිනුම් තැබීම කළ යුතුයි කියන සංකල්පයට කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය මේ සංකල්පයට ගිනුම් කරන්නේදී කියනවා භූතාර්ථ සංකල්පය අස්තිත්ව සංකල්පය මේවා මතක තියාගන්න පට්ට වැදගත් භූතාර්ථ සංකල්පය අස්තිත්ව සංකල්පය මේවා හරියට ඔළුව වලට දාගත්ත මිනිස්සු තමයි ගොඩ ගියේ කැම්පස් ගියේ කියන හැම වචනයක් පාසාම ඔළුවට දාගන්න අර එදා ඒ කාලේ ඕ ලෙවල් කාලේ හිටපු විදියට ඔහේ ඉන්නේ නැතුව මේ කියන හැම එකක්ම අවබෝධ කරගන්න තැම්පත් වෙලා ඉන්න වෙන වෙන ලෝකවල ඉන්න එපා වෙන වෙන දේවල් කල්පනා කරන්න එපා අපි පැය දෙකයි ඉන්නේ මේ පැය දෙක ඇතුලේ කියා දෙන දේ පැහැදිලිව අවබෝධ කරගන්න තේරෙන්නේ නැත්නම් බය නැතුව මයික් එක ඔන් කරලා කියන්න ව්‍යාපාරයේ තියෙනවා අයිතිකාරයයි ඉන්නවා ව්‍යාපාරයයි අයිතිකාරයයි එක්කෙනෙක්ද දෙන්නෙක් කියලා සලකන්නද ගිනුම් කරන්නේද මේ පාර්ශව දෙකක් විදිහට සලකා ගිනුම් තැබීම කළ යුතු බව තමයි ව්‍යාපාර ඒකක සංකල්පෙන් කියන්නේ එහෙනම් ව්‍යාපාර ඒකක සංකල්ප ඉවරයි මම අයින් කරනවා මම යනවා දෙවෙනි නිර්වචනයට කාට හරි කියන්න පුළුවන් ද ව්‍යාපාර ඒකක සංකල්පේ යනු පුළුවන් නම් කියන්න මයික් එක ඔන් කරලා ඉක්මනට කියන්න ව්‍යාපාර ඒකක සංකල්පේ යනු දැන් 100න් හිටියා නම් ළමයෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන
ව්‍යාපාරයත් අයිතිකරුත් දෙදෙනෙකු ලෙස සැලකේ. ඔව් චනුල් නතාෂා දෙන්නම කිව්වා. ව්‍යාපාරයත් අයිතිකරුත් දෙන්නෙක් විදිහට සලකන්න ඔච්චරයි සරලයි. මේ දෙන්න වෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන බව සලකන්න. මතක තියාගන්න ප්‍රශ්න අහනකොට බය වෙන්න එපා උත්තර දෙන්න. මොනවටද කොන්දපන් නැද්ද ඔයාලගේ? බලා ගන්න අංක 2. මම දෙවෙනියට උගන්වන්න හදන්නේ මේ වචනේ. ගිනුම් කරන්නේ පටන් ගන්න හදන්නේ. මේව හරියට දා ගන්න ඕනේ. වත්කම්. ලෙජරේ ගිනුම් තැබීම කරනකොට න්‍යායක් තියෙනවා කිව්වා ditth සටහන් න්‍යාය. මේ ditth සටහන් න්‍යායට අනුව ගිනුම් තැබීමේදී භාවිතා කරනවා කිව්වා ගොඩවල් 5. මොනවද ගොඩවල් 5? ශනික කියන්නේ? වත්කම් ආදායම් වියදම්. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම්. ඉතා හොඳයි. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් 5ක් තියෙනවා. ගිනුම් තැබීමේදී භාවිතා කරන ප්‍රධාන ගිනුම් වර්ග ගොඩවල් වර්ග 5ක් තියෙනවා. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම්. වත්කම් වගකීම් අපි මේ ප්‍රධාන වර්ග 5න් පළවෙනි එක ඉගෙන ගන්න හදන්නේ අංක 1 වත්කම්. ඉතාම සාවධානව අහගන්න. වටේ පිටේ සද්ද එනවා නම් කරුණාකරලා ඒ සද්ද ටික නවත්ත ගන්න. බොහොම අවබෝධයෙන් ඉන්න. වටිනම දෙයක්. දෙමාපියෝ ඉන්නවා නම් දෙමාපියන්ට තහගෙන ඉන්න කියන්නේ බොහොම ඉවසිල්ලෙන් පස්සේ අම්මයින් අහන්න. මෙන්න අහගන්න. වත්කමක් කියන්නේ ව්‍යාපාරයට වටින සම්පතක්. වත්කමක් කියන්නේ ව්‍යාපාරයට වටින සම්පතක්. නිර්වචනය ඕක නෙමෙයි. අවබෝධ කරලා දෙන්න මම මේ කියන්නේ. ව්‍යාපාරයට වටින්නේ මොනවද? ව්‍යාපාරයට වටින දේවල්. මම හිතන්න ටවුන් එකේ කඩයක් කරනවා. රෙදි කඩයක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට මගේ ව්‍යාපාරයේ වටින දේවල් මොනවද මට? මට මොනවද වටින්නේ මගේ ව්‍යාපාරේ? ඉඩම මට වටිනවා. රෙදි ටික බොහොම හොඳයි. මම විකුණන්න තියන් ඉන්න රෙදි ටික. තව මොනවද මට වටින්නේ? ගොඩනැගිල්ල very good. තව මට වටින දේවල්. මං රෙදි ටික කොළඹ ඉඳන් ගෙන්න ගන්න මාගාව ලොරියක් තියෙනවා මට ඒක වටිනවා. පැහැදිලි? ලොරියක් තියෙනවා මට ඒක වටිනවා. ඊළඟට අර රෙදි ටික අරන් තියලා තියෙන රාක්ක ටිකක් තියෙනවා ලී බඩු වලින් හදලා. එහෙනම් මට ඒ ලී බඩු ටික වටිනවා. මම බැංකුවෙන් ණයක් කරන් තියෙනවා. මට වටිනවද ඒක? ගෙවන්න තියෙන බැංකු ණය මට සම්පතක්ද? මට වටිනවද ඒක? මං අකමැති ඉන්නේ ඒකට. මං ආස නැහැ ඒකට. ගෙවන්න තියෙන බැංකුවට ගෙවන්න තියෙන ණය ටිකට මං ආසද? මං ආස නැහැ. නමුත් මං ගෙවන්න බැඳිලා ඉන්නේ. එහෙනම් මට මොනවද වටින්නේ? ව්‍යාපාරය දිහා බැලුවම ව්‍යාපාරයට වටින්නේ මොනවද? ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලී බඩු, යන්ත්‍ර සූත්‍ර, විකුණන්න තියෙන භාණ්ඩ තොගය, විකුණන්න තියෙන බඩු වලට කියනවා තොගය කියලා. අද ඉඳන් මේ වචනේ පාවිච්චි කරන්න ඕන. විකුණන්න තියෙන බඩු ටිකට කියන්නේ තොගය කියලා. තොගය ඊළඟට ලාච්චුවේ තියෙන සල්ලි ටික මට වටින්නේ නැද්ද? ලාච්චුවේ තියෙන මුදල් මම ණයට විකුණලා තියෙනවා. එයාලා මට කවදා හරි සල්ලි දෙන්න ඕන. වටිනවද නැද්ද? වටිනවා. ඒ යකා සල්ලි දෙන්න එන ගමන් පාරේ හැප්පිලා මැරුණොත් එහෙම වෙන්න එපා එහෙම. මැරුණොත් මට පාඩුවක් නේද? එහෙනම් මට වටිනවා එයා. එයාට කියන්නේ ණය ගැතිය කියලා. එහෙම නැත්තම් වෙළඳ ලැබිය යුතු දේ මට වටිනවා. දැන් ඔයාලට කිව්වා ඉඩම් ගොඩනැගිලි මෝටර ලී බඩු යන්ත්‍ර සූත්‍ර තොගය ණය ගැතියෝ මුදල්. දැන් ඔය ටික මතක තියාගන්න. මම මේ කතා කරන්නේ වත්කම් ගැන. පැහැදිලිද? වත්කම්. ව්‍යාපාරය සතු වටින සම්පත්. ඕක විභාගෙදි ලිව්වට ලකුණු හම්බ වෙන්නේ අහගන්න. වත්කමක් කියන එක නිර්වචනය කරන විදිය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස
වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. හොඳට අහගන්න. හොඳ සිහියෙන් ඉන්න. ඔක්කොම අයින් කරන්න. අහගන්න. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. පැහැදිලිද? ප්‍රශ්න තියෙද? නෑනේ. මම ආපහු සැරයක් කියන්නද? right. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. මයික් එක ඔන් කරලා එක්කෙනෙක් කියන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන ආර්ථික සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. ඉතා හොඳයි. very good. හරියටම හරි. අපේ සිංහල භාෂාවේ, ඉංග්‍රීසි භාෂාවේ, දෙමළ භාෂාවේ, ප්‍රංශ භාෂාව ඔයාලා ඉගෙන ගන්න නැතුවද මම ඉගෙන ගත්තා. ජපන් භාෂාවේ ඊළඟට චීන භාෂාවේ දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ ප්‍රධානම භාෂාවක් චීන භාෂාව. චීන භාෂාවේ මේ ඕනම භාෂාවක කාල තුනක් තියෙනවා. මොනවද කාල තුන? අතීත වර්තමාන අනාගත. හරියට හරි. අතීත වර්තමාන අනාගත. මෙන්න මේක තමයි කාල තුන. හලෝ. ඔව් මං ක්ලාස් එකේ අමිලනේ. අමිල මම පන්ති ඉන්නේ අමිල මම මේක ඉවර වෙනවා අමිල 9ට. ඔව්. ඔව් 9 කාර්ය කර ගන්නකො. කාලෙට 30ට වගේ මේ ඒවරේජ් එක මම බබලට කන්න දෙන්නත් ඕනේ. හොඳ. ඒ ටයිම් එක බලන්න ගන්න. හරි. හරි අමිල. ඊට පස්සේ කාල තුන අතීත වර්තමාන අනාගත. ඔය නිර්වචනය ඇතුලේ අතීත වචනේ කියවුණාද? ඔය නිර්වචනය ඇතුලේ වර්තමානය ගැන කියවුණාද? ඔය නිර්වචනය ඇතුලේ අනාගතය ගැන කියවුණාද? අතීතය ගැන කියවුණු වාක්‍ය මොකක්ද? අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ඉතා හොඳයි. වර්තමානය ගැන කියවුණු වාක්‍ය මොකක්ද? වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන ඉතා හොඳයි. හරි මම ප්‍රශ්න අහනකොට නම් කියලා අහන්න නැත්නම් මට පිරිත් වගේ ඇහෙන්නේ. මේ අනාගතය ගැන කියවෙනවද? ටිෂාන් නෑ අනාගතය ගැන කියවෙන්නේ නැහැ. හැබැයි තව වාක්‍යයක් කියවුණා නිර්වචනේ. මොකක්ද ඒ කියවුණු නිර්වචනයේ ඇතුලේ තිබුණු ඉතිරි වාක්‍ය? දුවනි ඉන්නවද දුවනි? නෑනේ. හරි. පුළුවන් කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න මේකේ තව කියවුණා වාක්‍යයක්. මොකක්ද ඒ වාක්‍යය? මොකක්ද ඒ වාක්‍ය කියවුණු? ප්‍රවීන් කියන්න. ගනුදෙනුවක් හා සිද්ධියක් ගනුදෙනුවක් හා සිද්ධියක් නෑනේ.
try එකක් දෙන්න කවුරු හරි ආර්ථික සම්පත yes කවිෂා නේද ඉස්කෝලේ කොහෙද කවිෂා දුටුගැමුණු කවිෂා සවින්ද්‍යානි මේ ඊයේ පෙරේදද පන්තිර හම්බන්දුනේ ඔව් සර් alright ඉතා හොඳයි ආර්ථික සම්පතක් ඔක තමයි වචනේ ආර්ථික සම්පතක් මම ලක්ෂණ දෙකක් තියෙනවා ලක්ෂණ දෙක කියනවා එක අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම දෙක වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පතක් වීම ආර්ථික සම්පත කියන වචනේ තේරුම අහගන්න අනාගතයේදී ව්‍යාපාරය තුළට ප්‍රතිලාභ ලබා දිය හැකි ආර්ථික සම්පතක් කියන එකේ තේරුම වචනේ තේරුම අනාගතයේදී ව්‍යාපාරය තුළට ප්‍රතිලාභ ලබා දිය හැකි පුතා ගොඩනැගිල්ලක් තියෙනවා නම් මොකද්ද ඒකේ අනාගතයේ ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් අපිට පුළුවන් නේද ගොඩනැගිල්ල කුලියට දීලා සල්ලි හම්බ කරන්න එහෙම නැත්නම් අපේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන ගිහලා ආදායම් ලබා ගන්න පුළුවන් නේද එහෙනම් ඒ සම්පතේ හැකියාවක් තියෙන්න ඕනි අනාගතයේදී ව්‍යාපාරය තුළ ප්‍රතිලාභ ලබා දිය හැකි ඒකට තමයි ආර්ථික සම්පතක් කියන්නේ ලක්ෂණ දෙකයි තියෙන්නේ වත්කම් වල නම්බර් 1 අතීත ගනුදෙනුවක සිද්ධියක ප්‍රතිඵලයක් වීම නම්බර් 2 වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පතක් වීම ආර්ථික සම්පත කියන වචනේ තේරුම මොකද්ද අනාගතයේදී ව්‍යාපාරය තුළට ප්‍රතිලාභ ලබා දිය හැකි ඉවරයි මම කතා කරා වත්කම් ගැන මේක හරිනේ ප්‍රශ්න දිනන් අහන්න පුළුවන් ව්‍යාපාර ඒකක සංකල්පය වත්කම් ව්‍යාපාර ඒකක සංකල්පය යනු ව්‍යාපාරයත් අයිතිකරුත් වෙන්වෙන්ව ස්වාධීනව කටයුතු කරන බව මේ දෙන්න එක් විදිහට සැලකනවා වත්කම් යනු අතීත ගනුදෙනුවක සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ව්‍යාපාරයේ පාලනයට ආර්ථික සම්පත් වත්කම් උදාහරණ ඉඩම් ගොඩනැගිලි ලීබඩු යන්ත්‍ර සූත්‍ර ණය ගැතියොත් ඔගේ බැංකු මුදල් එහෙම නැත්නම් අතැති මුදල් ලියා ගන්න පළවෙනි මාතෘකාව අපි ප්‍රධාන මාතෘකාව ලියා තියෙන ගිණුම් කරන සමීකරණ ඒ යටතේ අනු මාතෘකාව ව්‍යාපාර ඒකක සංකල්පය ව්‍යාපාර ඒකක සංකල්පය ඒක යටතේ ලියා ගන්න ව්‍යාපාර ඒකක සංකල්පය ඕකේ යටතේ ලියා ගන්න අයිතිකරුත් ව්‍යාපාරයත් වෙන්වෙන්ව අයිතිකරුත් ව්‍යාපාරයත් වෙන්වෙන්ව ස්වාධීනව කටයුතු කරන බව මෙම සංකල්පයෙන් කියවේ ඊළඟ අනු මාතෘකාව වත්කම් අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස
අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනනය වී ඇති වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත් සර් ආයෙ කියන්න පුළුවන්ද? ආයි මුලින් ඉඳන් කියන්නම් ආගන්න අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනනය වී ඇති වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. ඊළඟ රූලේ ලියන්න වත්කමක ලක්ෂණ. වත්කමක ලක්ෂණ අංක 1 අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම දෙක වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පතක් වීම ආර්ථික සම්පතක් වීම ආර්ථික සම්පතක් වීම ඊළඟ රූලේ ලියා ගන්න වත්කම් සඳහා උදාහරණ වත්කම් සඳහා උදාහරණ වත්කම් සඳහා උදාහරණ පහලට හරි ක්‍රමාන්ත 10 හරි ලියා ගන්න පහලට ලියුවා නම් වෙන වෙනම පැහැදිලිව පේනවා ඉඩම් ගොඩනැගිලි සාලිය
ඇහෙනවද මාව? ඔව් සර්. ශාලිය අපේ නිර්වචනයක් තිබුණා ඉස්සර මුදලින් මැනිය හැකි විය යුතුයි කියලා. ඒ නිර්වචනයේ තිබුණු ලක්ෂණය දැන් අපේ නිර්වචනයේ නැහැ. දැන් මේ ප්‍රමිත වල වෙනස් වීමත් එක්ක ප්‍රමිත තියෙනවා LKAS අංක 1 කියලා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම. මෙන්න මේ ප්‍රමිතේ වෙනස් වුණාට පස්සේ දැන් සඳහන් වෙන්නේ ওই ලක්ෂණ දෙක විතරයි. පැහැදිලිනේ? ඉස්සර තිබුණා මුදලින් මැනිය හැකි විය යුතුයි කියන ලක්ෂණය. දැන් ඒක නැහැ. නමුත් අපි ගිණුම් කරන්නේ භාවිතා කරන ඔක්කොම මූල්‍ය ගිණුම් කරන්නේ මම කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ භාවිතා කරන ඔක්කොම මුදලින් මැනිය හැකි විය යුතුයි කියලා අපේ කොහොමත් අපේ ගිණුම් කරන්නේ ඇතුලේ තියෙනවා. හොඳේ. අපි ලියමින් හිටියේ මට මතක නැහැ ලක්ෂණ දෙකද නෑ උදාහරණේ ඉඩම් ගොඩනැගිලි ලී බඩු යන්ත්‍ර සූත්‍ර ලී බඩු යන්ත්‍ර සූත්‍ර මෝටර රථ ස්ථාවර තැන්පතු ආයෝජන තොගය වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ වලට වරහන් තුල ලියා ගන්න නායක ඇතියෝ ඉදිරියට ගෙවූ වියදම් ලැබිය යුතු ආදායම් බැංකු ශේෂය මුදල් ශේෂය බැංකු ශේෂය මුදල් ශේෂය ඊළඟ මාතෘකාව ලියා ගන්න වගකීම් ළමයි මට විනාඩි 10ක බ්‍රේක් එකක් දෙනවද මේ අක්කගේ මල්ලිගේ ප්‍රශ්නේ පොඩ්ඩක් විසඳලා එන්න ෆෝන් එක පොලේ ගහලා එක කෑල්ලක් ගැලවිලා ගෙනල්ලා දුන්නා මේ ලොක් එක අයින් කරන්න කියලා විනාඩි 10ක් දෙන්න මම මේ ලින්ක් එක මේ විදිහටම තියන්නම් මේ ලින්ක් එක ඔයාලා මේකෙන් අයින් වෙන්න අයින් වෙලා ආපහු ওই ලින්ක් එකෙන් මෙන්න හරියටම විනාඩි 10කින් හොඳේ තේරුණානේ හරියටම විනාඩි 10කින් එන්න මම මේ ලින්ක් එක ওই විදිහටම තියන්නම් ඔයාලා විනාඩි 10න් හරියටම එන්න දැන් වෙලාව 7:51යි 8:01 වෙනකොට එන්න ඔයාලා මේකෙන් අයින් වෙන්න නැත්තම් ඩේටා කැපෙනවනේ අපරාධනේ
සමයන් පොඩ්ඩක් පරක් වුණා විනාඩි 4ක් විතර. ඔයාලා ඉන්නව නේද? හැමෝටම ඇහෙනවද? ලියා ගන්න මාතෘකාව වගකීම්. වගකීම් යටතේ ලියන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මං ගිණුම් කරන සමීකරණ යටතේ මුලින්ම නිර්වචනයක් හැඳින්වුවා ව්‍යාපාර ඒකක සංකල්පේ, දෙවෙනියට වත්කම් හැඳින්වුවා. වත්කම් වල උදාහරණ ටික කිව්වා, ඒක පැහැදිලි කරා. දැන් අපි මේ යන්න හදන්නේ වගකීම් වලට. ඔයාලට අරකේ වත්කම් වල ප්‍රධාන ලක්ෂණ දෙකයිනේ මං දුන්නේ ලියා ගන්න. ඒ වුණාට ඕක ඇතුලේ නිකන් ලක්ෂණ තුනක් වගේ මට පේනවා. නිකමට කියන්නකෝ ලක්ෂණ තුනක් වගේ පේන්නේ මොනවද? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න බලන්න. මට යන ලක්ෂණ තුනක් පේනවා ඕකේ. මොනවද? අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ඵලයක් වීම. right, very good. එකයි දෙක මංකේ මට ලක්ෂණ තුනක් පේනවා ඕකේ. වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. right, උපොලි නතාෂා දොර කිව්වේ. තුන්වෙනි එක මොකක්ද එහෙනම්? ආර්ථික සම්පතක් වීම. සම්පත් පිටතට ගලා යාම. ආර්ථික සම්පතක් වීම. ආර්ථික සම්පතක් වීම. very good. පිටතට ගලා යාම නෙමෙයි, ආර්ථික සම්පතක් වීම. ආර්ථික සම්පත කියන වචනේ තේරුම මොකක්ද? අනාගත ප්‍රතිලාභ. හරියට හරි. අනාගතයේදී ව්‍යාපාරය තුළට very good. අනාගතයේදී ව්‍යාපාරය තුළ ප්‍රතිලාභ ගලාගෙන ඒම. හොඳට තේරුම් ගන්න, පටලවා ගන්න එපා මේවා. ඉස්සර සිලබස් එකේ මේ ප්‍රමිතය වෙනස් වෙන්න කලින් තිබුණා වත්කම කියන එකේ ලක්ෂණ තුනක් උගන්වන්න කියලා. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම, අංක 2 වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් වීම, අංක 3 අනාගතයේදී ව්‍යාපාරය තුළට ප්‍රතිලාභ ගලාගෙන ඒම. මෙන්න මේ අවසාන ලක්ෂණ දෙක එකට එකතු කරලා දැන් ලක්ෂණයක් හදලා තියෙනවා වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පතක් වීම. ඒවට අර ඉස්සර කාලේ විදිහට බැලුවා නම් ඕක ඇතුලේ ලක්ෂණ තුනක් තියෙනවා. මම ඒ ලක්ෂණ තුන දැන් කිව්වනේ. වගකීමකත් ලක්ෂණ තුනයි. වගකීමකත් ලක්ෂණ තුනයි. ඉස්සර හැබැයි දැන් තියෙන සිලබස් එකේ ලක්ෂණ දෙකයි. හොඳට මතක තියාගන්න. කොහේදී හරි කවුරු හරි ඉගෙනුවා කියලා කිව්වොත් දැන් ලක්ෂණ 3යි කියලා ඒක වැරදි. දැන් මේ අලුත් ප්‍රමිතයට අනුව තියෙන්නේ මම දැක්කර ළමයි මම හිතන්නේ O level කාලේ උගන්වපු එකක් වෙන්නේ නැති. අනාගතයේදී ව්‍යාපාරේ මොකද මේ ආර්ථික සම්පත් පිටතට ගලා යෑම වගේ වචනයක් කිව්වා මම දැක්ක. දැන් සිලබස් එකේ ඒක නැහැ. දැන් තියෙන්නේ වත්කම් වල ලක්ෂණ දෙකයි, වගකීම් වල ලක්ෂණ දෙකයි. ඉස්සර තිබුණ ලක්ෂණ 3ක්. ඔය ඒ කාලේ ලක්ෂණ 3 අනුව පොඩි සිද්ධියක් වුණා. ඇහෙනවද? අහන්න ඕනිද? මට වෙච්ච සිද්ධියක් මම මේ කියන්න හදන්නේ. කියන්නද එපාද? චීත්ත බලමු. නෑ ඒක ඕනේ නැහැ. එහෙනම් අපි මම ලක්ෂණ තුන එකක් කියන්න අහගන්න. කියන්න සර්. ටිෂාන්ද මන් නෙමෙයි සර්. මන් නෙවෙයි. හරි. අද ඉවස ගන්න බැරි වුණේ පිරිමි ළමයෙකු. චීත්තේ. කේලම් අහන්න. එහෙම කියන්න එපා සර්. සෙනෙසිත් මන් දැක්ක අනේ කියන්නකො සර් කියලා තියෙනවා. මම මේ කියන්න හදන්නේ මොකේ ලක්ෂණද?
වගකීමක ලක්ෂණ. නෝනලක ඉන්නවාගෙන. ඇහුණද? මං කියන්න. හරි. වත්කම් වල ලක්ෂණ දෙකයි. නමුත් ඉස්සර මං කිව්වා තුනයි. අපිත් ඒ ලෙවල් ඉගෙන ගන්න කාලේ ලක්ෂණ තුනක් තිබුණා. එතකොට සාමාන්‍යයෙන් මං ඉස්කෝලේ ඒ කාලේ ඉස්කෝලේ මට මතක විදිහට 7:00ට පටන් 7:00ට හරි 8ට හරි හරියට මතක නැහැ. ඒ කාලෙද මේ කියන්නේ මම 2002 2003 වගේ කාලෙදි සිද්ධ වෙච්ච දෙයක්. එතකොට අපි උදේ පාන්දර ඉස්කෝලේ යන්නේ මම මොන්රාගල් රාජකීය ඉස්කෝලේ ගියේ. මම හිටියේ බුත්තලටත් එහා බුරුතහන්දිය පොඩ්ඩක් ඉන්න ගෙදරට කවුරු හරි ආව ඔහොම විනාඩියක් ඉන්න. මේ ආණ්ඩුවෙන් කහ පැල බෙදාගෙන යනවා පැල දෙක ගෙදරකට. අපේ ගෙදරටත් කහ පැල දෙකක් ගෙනල්ලා දුන්නා. දැන් ඕක තමයි අඩු වෙලා තිබුණේ අපේ ගෙදර කහ පැල දෙක. මේ අහගන්න. ඉතින් මං කියා හිටියේ යම් සිද්ධියක් මේ 2002 2003 විතර උදේ කොහොම හරි අපි ගෙදර යන්නේ උදේ 5:00ට 6ට විතර. අර බුත්තලටත් එහා වැල්ලවායේ පැත්තට වෙන්න පැල්ලත් පැත්ත තමයි ගෙදර තිබුණේ. එහෙනම් ඉඳන් මොන්රාගල් රාජකීය ඉස්කෝලේ ගියා. උදේ පාන්දර නැගිටගෙන සීසන් එකේ බස් එකක් යනකම් ගොඩක් වෙලා බලන් ඉන්නවා. ප්‍රයිවට් බස් වල යන්න අපිට සල්ලි තිබුණේ නැහැ. ඒතකොට ඔහම ගිහිල්ලා දවසක් දැන් මම මේ ලෙවල් කරන කාලෙනේ. ගෙදර ආවා. ගෙදර එනකොට මම මගේ කාමරයට ගියා. මගේ පොත් ටික තිබ්බා මේසෙ උඩ. හැබැයි මට දැන් පේනවා මේ මං සාමාන්‍යයෙන් ගෙදරින් යනකොට තිබිච්ච කාමරේ නෙමෙයි තියෙන්නේ. පොඩි වෙනසක් වෙලා. කවුරු හරි පිළිවෙලකට අස් කරලා. ආයෙ මොකෝ අල්ලපු ගෙදරින් ඇවිල්ලා අස් කරන්නේ නැහනේ. ගෙදර අම්මා හරි තාත්තා හරිනේ. තාත්තා නම් ඔය අස් කරන්න ලෑස්තියක් නැහැ. මේ අම්මා තමයි ඉතින් අස් කරන්නේ. එතකොට දැන් මට තේරුණා මගේ ආර්ථික විද්‍යා පොත තිබිච්ච තැන නැහැ. ක්ලාස් එකට ගෙනියන පොත. ඒ පොත මං දැන් හොයනවා ඉක්මනින් හොයනවා. ඇයි මං වෙන පොත් හොයන්නේ නැතුව ඉකෝන් පොතම හොයන්න පුළුවන් නම් කිය. ඇයි මං ඒකම හොයන්නේ? මොකද්ද කේස් එක? ඒ වෙලාවේ වෙන්නේ නැති ක්ලාස් එක. නෑ එච්චර උවමනාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ පන්ති තිබුණා ඉකෝන් පොත හොයන්නේ නෑ. වෙන හේතුවක්. පුළුවන් නම් කියලා මං ආපු ගමන් කොමගේ ඉකෝන් පොත මෙතන තිබුණේ කෝ. හැබැයි ගෙදර කාටවත් කියන්නේ නැතුව මං පෙල්ල හෙව්වා. ඇයි හෙව්වේ? लक्षिका संदमाली हाँ उपुली ईशान शेनेशी लक्षाणी नताशा නතාෂා කියනවා විභාගේ ප්‍රශ්නයක් තියෙන්නේ නැති මොකක් හරි පිස්සුද? ඔව් නිමේෂ පොත ඇතුලේ මොනවාරි තිබ්බද? ඒ කාලේ මට ඌමනාවක් තිබුණේ නැහැ. ඉස්කෝලේ අරලා ආපු ගමන්ම පේපර් එකේ තිබිච්ච ප්‍රශ්නයක් මේ පොතේ තිබුණාද කියලා හොයන්න කිසි ඌමනාවක් තිබුණේ නැහැ. මම අවසාන මාස 5 පාඩම් කරේ. මේ ඔක්කොම කියනවා සාමාන්‍ය පන්ති පටන් ගන්න දවසක මේ විස්තර ඔක්කොම කියනවා. මුල හිටියේ කොහමද? මගේ වෙනියා කීයද තිබුණේ?
පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ හැබැයි අවසාන වාරේ කීවෙනියද තිබුණේ මේ හැම දෙයක්ම කියලා මං ඉක්මනට හෙව්වේ මට වටින දෙයක් තිබිච්ච නිසා මේ පොතේ ඇතුලේ මේ පිට කවරේ ඉටිකොලේ ඊට පස්සේ ඉටිකොලේට යටින් තියෙනවා බ්‍රවුන් පේපර් කවරයක් ඒ කවරේ ඇතුලේ තිබුණ දෙයක් ඉක්මනට මං හෙව්වා දුවලා පැනලා එහෙ මෙහෙ හෙව්වා පොත හම්බුණා අම්මෝ දැන් තමයි උස්ම ගත්තේ සමහරට ඔයාලගේ අම්මා හෝ තාත්තා අහගෙන ඉන්නවා ඇති නමුත් මේ වගේ හංගන දේවල් නෙමෙයි මේවා සාමාන්‍ය දේවල් හැබැයි මම මේ අනුබල දෙන්නේ මේවා කරන්න කියන එක නෙමෙයි මේ වයසේදී මේවා කරන්න ඕනේ මේවා මේ වයසේදී කරන්න ඕනේ ඉගෙන ගන්න පැහැදිලිව අපිට යම් තැන්වලදී වැරදුනා නමුත් කැපවීමෙන් කරපු නිසා ඒ අධ්‍යාපන කටයුතු කඩාකප්පල්ලුන්නේ නමුත් ඒ හේතුව මත අහිමි උනේ මොනවද ලැබෙන්න තිබුණේ මොනවද කියන එක නෙමෙයි නමුත් අර අධ්‍යාපනයේ තව ටිකක් ඉස්සරහට රෑන්ක් එකක් දාගන්න තිබුණාද නැද්ද කියන එක පොඩ්ඩක් හිතන්න පුළුවන් එහෙම දෙයක් තිබුණා නැද්ද කියන එක. හැබැයි මේක එක එල්ලේ මේ සිතුවිල්ලක් මේක නවත්තන්න බෑ කිසි කෙනෙකුට. ඒක සාමාන්‍ය මිනිස්සුගේ හිතේ ඇති වෙන දෙයක්. ඒක නිසා මං එපා කිව්වට මේ සිතුවිලි නවතින්නේ නැහැ. ඒක බොරුවක්. අම්මා කිව්වත් තාත්තා කිව්වත් මේ සිතුවිලි නවතින්නේ නැහැ. හැබැයි මේ සිතුවිලි පාලනය කරගන්න එක තමයි තමන්ගේ වගකීම. මහන්සියෙන් හෙව්වා හම්බුණා යුරේකා පොත හම්බුණා ඉක්මනට බැලුවේ මං පොතේ පිටකව තිබුණේ මං බලාපොරොත්තු මං ඒ අරන් තියපු දේ තිබුණේ මං දැන් බය වුණා එහෙනම් අම්මට අහුණා තමයි මාත් වෙනසක් පෙන්වන්න නැතුව සාමාන්‍ය විදිහට හිටියා අපේ අම්මත් වෙනසක් පෙන්වන්න නැතුව සාමාන්‍ය විදිහටම ඉන්නවා මට සැකයි දැන් මම ඇත්තටම දන්නේ නැහැ මේක කොහේ හරි වැටලද මොනවා හරි වෙලා අම්මා එහෙට මෙහෙට අදිනකොට ඔක විසිකුණාද නැද්ද කියලා හිතා ගන්න බෑ. දැන් සාමාන්‍ය විදිහට කෑම කන්න ලෑස්ති ඔක්කොම. මට මතකයි ඒ දවස්වල අපි කෑම මේසේ හැමෝම වාඩි කෑම මේසේ වාඩිලා නෙමෙයි පුටුවල වාඩි වෙලා තාත්තා මෙහෙම ඉන්නවා. අම්මා එහා පැත්තේ අම්මට එහා පැත්තේ අයියා මේ පැත්තේ මායි මල්ලි. මල්ලි එතකොට මට මතක විදිහට මම 12 වසරේ කියන්නේ මල්ලි එතකොට 6 වසරේ වගේ ගණන් ගන්න පොඩි ෂූපින් කෑල්ල පයෙන් යනද ඵල යන්න කියලා පොඩි අයනේ. ඒතර අයියා මට වඩා අවුරුද්දක් වැඩි මල්. අයියා කොහොමද කිව්වොත් එහෙම දැන් මේවා මෙතනින් එළියට යන්න බෑ කොහෙටවත් අපේ අයියට ආරංචි වෙන්න බෑ අපේ මල්ලිට ආරංචි වෙන්න බෑ අපේ අම්මට ආරංචි වෙන්න බෑ මේවා. මෙතන මගේ ඥාති දුවෙකුත් ඉන්නවා මේවා එයාගේ අම්මටවත් කියන්න බෑ. එතකොට දැන් කොහොම වැඩේ වෙනවා දැන් ඕම් වාඩිලා කෑම කමින් ඉන්නවා. ඉතින් පොඩි වෙනසක්වත් නැහැ. නමුත් මගේ හිතේ වැඩ කරනවා අරක. දැන් අයියා ගැන කියා හිටිය අයියා ඇවිල්ලා අයියා කෙලින්ම නිර්වචනය කරොත් එහෙම අර ඇවිලෙන ගින්නට පිදුරු දාන කට්ටිය ඉන්නේ. ඒ වගේ නෙමෙයි. පිදුරු දැම්මම පිදුරු ටික පත් වෙන පොඩි වෙලාවක් යනවනේ. එහෙම නෙමෙයි. ඇවිලෙන ගින්නට පෙට්‍රෝල් දාන මිනිස්සු. ඉදුරු දැම්මොත් ටික වෙලාවක් කරා පෙට්‍රෝල් දැම්මොත් එම කෑන් එකත් එක්ක ගිනි ගන්න සයිස් එකක් තියෙනවා. අන්න එහෙම. දැන් ඔන්න බත් කනවා ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් කකා ඉන්නකොට තාත්තා ඇහුවා මට චූටි පුතා කියලා කියන්නේ පෙන්නලා ඇහුවා කතා කරන්න බෑ මේකෙන්. කතා කරන්න බෑ. ඒක නිකත් වෙනවා. ලක්ෂානිගේ මයික් එක ඔන් වෙලා. ලක්ෂානි අශ්විනී නේද? හරි ඕනේ ඒක ඕනේ. අපි වගකීමක ලක්ෂණ ටික කතා කරමු. වගකීම ගැන අපි කතා කරමින් ඉන්නේ බලා ගන්න වගකීම් කියන්නේ වගකීමක ලක්ෂණ. වගකීම් අනේ එහෙම කරන්න එපා සර් කියලා තියෙනවා. තාත්තා පෙන්නුවා මෙහෙම. මේ මොකද්ද කියලා ඇහුවා චූටි පුතා. ඒ වෙලේ තමයි පේන තරු ඔක්කොම පෙවුනේ. අම්මා ඉන්නව රජෙක් වගේ එහා පැත්තේ. රජෙක් නෙමෙයි රජිනක් වගේ ඉන්න ඕනේ. රජෙක් වගේ ඉන්නවා එහා පැත්තේ.
ඇයි අම්මා හොයාගත්තනේ. රහස් පොලිසියටත් හොයන්න බැරි එකක් අම්මා හොයලා. තාත්තානෝ මේ මොකක්ද චූටි පුතා. මං තාත්තට කිව්වා තාත්තා ඕක වගකීමක්. ඔය තියෙන වගකීමක් කියලා කිව්වා. CR කොලේ 4ට 5ට නමලා තියෙන්නේ. ඔය වගකීමක්. තාත්තා ගෝ පැහැදිලි මදි. පොඩ පැහැදිලි කරන්න. නැගිටලා. බත් එක පැත්තකින් තියලා නැගිටලා දැන් මම පැහැදිලි කරනවා. මම දැන් පැහැදිලි කරනවා අම්මටයි තාත්තටයි. ඕක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. එහෙමද? මං කෝ ඕක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. දෙක මං දැන් මේ පැහැදිලි කරන්නේ මොකක් ගැනද? මං කිව්ව වගකීමක් කියලානේ. තාත්තා ඕක වගකීමක්. මේ මොකද්ද කියලා මං කෝ ඕක වගකීමක්. පැහැදිලි මදි පැහැදිලි කරන්න නැගිටලා මං දැන් නැගිටලා පැහැදිලි කරනවා. ඕක අංක 1. ඕක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඔය සිද්ධි ඕක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. සෙල්ලම් කරන්න එපා ඕක. 2 වර්තමානයේ බැඳීමක් පවතිනවා. පැහැදිලි මදි කිව්වා. මං කියන්නේ වර්තමානයේ අපි අතර පොඩි බැඳීමක් පවතිනවා. එහෙමද? හොඳයි කියන්නකෝ. 3 ඒ බැඳීම නිරවුල් කරන දවසක ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා කියලා කිව්වා. බැඳීම නිරවුල් කරන දවසක ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා කියලා කිව්වා. පැහැදිලි මදි. මං කිව්වා වෙඩින් එක ගන්න දවසට පොඩි සල්ලි ටිකක් වියදම් වෙයි ගෙදර. තාත්තා මේ වගකීමක් නේද කියලා ඇහුවා. මං කිව්වා ඔව් වගකීමක්. ඒ කියන්නේ මං කිව්වා සෙල්ලම් කරන්න එපා. ඔයත් ඔය වගකීමක්. අල්ලන්න එපා. දෙන්න මෙහාට. ඊට පස්සේ තාත්තා අම්මට කියනවා මේ ඔයා මේ බය වෙලා බොරුවට මේ වගකීමක් මේ ඉස්කෝලේ පාඩමක්. එහෙම කියලා වැඩේ ෂේප් වුණා. බත් කාලේ ඉවරුනට පස්සේ තාත්තා පුද්ගලිකව මාව හම්බ වෙන්න. කාමරේ දොරවලු වස්ස ගාව මං හිටියේ. සිහිය එනකොට ඇඳ උඩ. වගකීමක ලක්ෂණ 3 කියන්න කවුරු හරි මයික් එක ඔන් කරලා. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්. 1 වර්තමානයේ ව්‍යාපාරය සමග බැඳීමක් පවතිනවා. very good 2 අනාගතයේදී නිදහස් කරන විට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යනවා. ඉතා හොඳයි. ඕක තමයි වගකීම කියන නිර්වචනය ඇතුළේ තියෙන ලක්ෂණ 3. හැබැයි දැන් සිලබස් එකේ ලක්ෂණ කීයක් තියෙනවද? දන්නවද දැන් ක්‍රමේ? දැන් සිලබස් එකේ ලක්ෂණ කීයක් තියෙනවද? 2. එහෙනම් 1 අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්. 2 දෙවෙනි එක වර්තමාන බැඳීමක් පවතින අතර ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ ස්වභාවයක් තියෙනවා. තේරුණාද? පළවෙනි එක අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්. එම නිසා තමයි වර්තමානයේ බැඳීමක් පවතින්නේ. මෙම බැඳීම් නිසා අනාගතයේදී ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ ස්වභාවයක් තියෙනවා. ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ ස්වභාවයක් තියෙනවා මේ වගකීම් නිසා. ලියා ගන්න මාතෘකාව වගකීම්. ඒකේ අර්ථය ලියන්න. ඕකේ අර්ථය ලියා ගන්න. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ජනනය වී ඇති ජනනය වී ඇති කමාවක් අනාගතයේදී
අනාගතයේදී ආර්ථික සම්පත් පිටතට ගලා යන ස්වභාවය බැඳීමක් පැවතීම වෙනම රූලක ලියන්න වගකීමක ලක්ෂණ වගකීමක ලක්ෂණ වගකීමක ලක්ෂණ එක අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම දෙක ආර්ථික සම්පත් පිටතට ගලා යන ස්වභාවයේ බැඳීමක් පැවතීම ඊළඟ රූලේ ලියන්න වගකීම් සඳහා උදාහරණ වගකීම් සඳහා උදාහරණ අහගන්න වගකීම් කියලා කියන්නේ අපි ගෙවන්න තියෙන දේවල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු ඕනෑම දෙයක් වගකීමක් බැඳිලා ඉන්නේ අපි ගෙවන්න කවදා හරි ගෙවනකොට ව්‍යාපාරේ තියෙන දේවල් දෙන්න එපැයි අපි අන්න ව්‍යාපාරේ සම්පත් පිටතට ගලාගෙන යනවා අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් එහෙනම් කලින් වතාවක මොනවා හරි දෙයක් අපි අරන් තියෙන කොහෙන් හරි ඒ අතීත ගනුදෙනුවක සිද්ධියක ප්‍රතිඵලයක් වර්තමානයේ බැඳීමක් පවතිනවා අපි අද බැඳිලා ඉන්නවා දෙන්න තුන අනාගතයේදී බැඳීම් නිරවු කරනකොට ඒ කියන්නේ අපි අර ණය ගෙවනකොට ව්‍යාපාරේ සම්පත් පිටතට ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒතර වගකීම් කියන්නේ වෙන මොනවත් හිතන්න එපා. ණයට ගත්ත ඒවා. ගෙවන්න තියෙන ඒවා. වගකීම් කියන්නේ නිශ්චිතවම ගෙවිය යුතු දේවල්. ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු දෑ වගකීම්. උදාහරණ බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියෝ කියන්නේ. වෙළඳ ගෙවිය යුතු දෑ තමයි ණය හිමියෝ කියන්නේ. ණය හිමියෝ ගෙවිය යුතු වියදම් ඒ කියන්නේ උපචිත වියදම් අපි ලයිට් බිල් ඇවිල්ලා තියෙනවා තාම ගෙවලා නැහැ අපි ලයිට් පාවිච්චි කරන්නේ විදුලිය පාවිච්චි කරන්නේ එහෙනම් කවදා හරි ගෙවිය යුතුයි වගකීමක් ඊළඟට කලින්ලා ආදායම් හිතන්න අපි භාණ්ඩ ටිකක් යම් ගනුදෙනු කරුවෙකුට දෙන්න ඕනි තාම දීලා නැහැ හැබැයි මේ මිනිහා සල්ලි ටික දීලා ගිහිල්ලා හදිසියෙත් මේ මිනිහා භාණ්ඩ ටික එපා කිව්වොත් අපි ආපහු ඒ සල්ලි ටික දෙන්න එපා වගකීමක් කලින්ලා ආදායම් ඊළඟට බැංකු අයිරාව අර ජංගම ගිනුම් ඕඩී වෙලාන ඕඩී කියන ඕවර්ඩ්‍රාෆ්ට් බැංකු අයිරා ඍණාගයක් මගේ ජංගම ගිනුමේ ඍණාගයක් තියෙනවා බැංකු අයිරා මම බැංකුවට ගෙවිය යුතු අවස්ථාවක් අන්න ඒ වගකීම්
උදාහරණ ලියන්න. බැංකු ණය, බැංකු ණය, ණය හිමියෝ, ණය හිමියෝ, වරහන් තුල වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. උපචිත වියදම්, උපචිත වියදම්, වරහන් තුල ගෙවිය යුතු වියදම්. උපචිත වියදම් වරහන් තුල ගෙවිය යුතු වියදම්. ඊළඟ කලින් ලද ආදායම්, කලින් ලද ආදායම්, කලින් ලද ආදායම්, බැංකු අයිරාව, බැංකු අයිරාව, ණයකර, 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 කල්බදු, කල්බදු කියන්නේ ලීසින්, ලීසින්, කල්බදු. ප්‍රීතිෂා ප්‍රශ්නයක් අහලා දෙනවා රක්ෂණය ගන්න බැරිද කියලා. රක්ෂණය කියන්නේ පුතා වියදමක්. ඒක තාම ගෙවලා නැත්තම් හිතන්නකො මාසෙට ගෙවන්න ඕන රක්ෂණ වාරිකයේ 5000යි කියලා. ඒතර රක්ෂණ වාරිකය කියන්නේ වියදමක්. නමුත් මාසෙ ඉවර වෙලා තාම ගෙවලා නැහැ. අන්න එහෙම වෙලාවට තමයි ඒක වගකීමක් වෙන්නේ. ගෙවිය යුතු වෙන්නේ. රක්ෂණය කියන්නේ වියදමක් තාම ගෙවලා නැත්තම් තමයි ගෙවිය යුතුනේ. ඒතර වගකීමක්. හරි. ඊළඟ මාතෘකාව හිමිකම. ඊළඟ අනු මාතෘකාව හිමිකම. අපි ලිව්වා ව්‍යාපාර ඒකක සංකල්පය, වත්කම්, වගකීම්, හිමිකම්. දැන් ලියන්නේ හිමිකම්. හිමිකම්. ඔගේ අර්ථය ලියන්න. අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවා ඇති සම්පත්වල වටිනාකම හෙවත් අයිතිකරුට
ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින අයිතිය හිමිකම ලෙස හැඳින්වේ. හිමිකම ලෙස හැඳින්වේ. උදාහරණ ප්‍රාග්ධනය ගැනීලි ශුද්ධලාභය සංචිත ඊළඟ මාතෘකාව ගිනුම් කරන සමීකරණය අනුමාතෘකාව ප්‍රධාන මාතෘකාවත් ගිනුම් කරන සමීකරණ මෙතන ලියන්න ගිනුම් කරන සමීකරණය කියලා අනුමාතෘකාවක් ලියන්න ගිනුම් කරන සමීකරණය ඔව් රමීෂා සංචිතය කියලා කියන්නේ අයිතිකාරයා පුද්ගලික ප්‍රයෝජනයට ගන්න නැතුව එයාට හම්බ වෙන ලාභය ව්‍යාපාරය වෙනුවෙන් අරන් තියෙනවා. ව්‍යාපාරය දිගින් දිගට මේ ලාභ ටික එකතු කර තියාගන්නවා ව්‍යාපාරය ඉදිරි දියුණුව වෙනුවෙන්. අන්නේ ලැබෙන ලාභ ටික එකතු කරන වෙනම තියෙනවා ගිණුමක්. ඒකට කියනවා සංචිතය කියලා. සංචිත ගිණුම් කීපයක් තියෙනවා. එකක් රඳවාගත් ඉපයුම්. ඒක සමාගම් වලදී රඳවාගත් ඉපයුම්. තව දේපල පිරියත් උපකරණ කියන්නේ වත්කම්, ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලීබඩු වගේ දේවල් වර්තමාන වෙළඳපොළට යලි අගය කරනවා. මේවා ඉස්සරහට වෙනම පාඩම්. බය වෙන්න එපා. නිකන් වචන විතරක් හුරු වෙන්න. ඒකට කියනවා ප්‍රත්‍යාගණය කියලා. ඒතකොට ප්‍රත්‍යාගණය නිසා ලාභ ඇති වෙන්න පුළුවන්. අන්නේ ලාභ ටික ගිහින් දාන ගිණුමක් තියෙනවා ප්‍රත්‍යාගණ සංචිත. තව තියෙනවා පොදු සංචිතය කියලා ගිණුමක්. ඒත් ලාභය තමයි අරන් තියන්නේ. අන්න ඒ වගේ සංචිත ගිණුම් වර්ග තියෙනවා ඉස්සරහට උගන්වනවා. දැන්ට නිකමට හිතා ගන්න සංචිතයක් කියන්නේ අයිතිකාරයා ගෙනියන්නේ නැතුව ව්‍යාපාරයේ ඉදිරි දියුණුව වෙනුවෙන් අරන් තින ලාභ සංචිත කියලා හිතා ගන්න. ඊළඟ ගිණුම් කරන සමීකරණය කියලා ලිව්වේ මට මතක විදියට මාතෘකාව ඒකේ යටතේ ලියන්න ව්‍යාපාරයේ සතු වත්කම් හා වත්කම් යෙද වූ පාර්ශව අතර ව්‍යාපාරයේ සතු වත්කම් හා වත්කම් යෙද වූ පාර්ශව අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම
ගණිතමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම ගණිතමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම ගිණුම් කරන සමීකරණය ලෙස හඳුන්වයි. 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 එක ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය මේවා නොදැන මේ පාඩමේ ගණන් හදන්න බෑ. ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ පාර්ශව දෙකක්. මේ දෙකොල්ලෝ වෙන වෙනම ස්වාධීනව කටයුතු කරන ව්‍යාපාර ඒකක සංකල්පය. දෙක වත්කම්. වත්කම් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ව්‍යාපාරයේ පාලනයට යටත් ආර්ථික සම්පත්. වත්කම්. ඉඩම් ගොඩනැගිලි මේවා කටපාඩම් කරගන්න පොඩි කාලයක් යනකොට ඇඟට එනවා. එතකොට ඕවා කටපාඩම් කරන්න දෙයක් නැහැ. හුරුයි. වත්කමක් කියන්නේ මේක. ඉඩම් ගොඩනැගිලි මෝටර රථ ලීබඩු යන්ත්‍ර සූත්‍ර තොගය. තොගය කියන්නේ විකුණනගෙන බඩු. වෙළඳ ලැබිය යුත්තේ කියන්නේ ණය ගැතියෝ. තොගය ණය ගැතියෝ ලැබිය යුතු ආදායම් අපිට එන්න තියෙන සල්ලි ආදායම්. ඉදිරියට ගෙවු වියදම්. හිතන්න මේ මාසේ ලයිට් බිල 4500යි 5000ක් ගෙවනවා අපි ගිහිල්ලා. වැඩිපුර 500ක් ගෙවන්නේ. ඒක ඊළඟ මාසෙන් අපිට අඩු වෙනවනේ කපා ගන්න පුළුවන්. ආන්නේ වගේ වැඩිපුර වියදමක් ගෙවලා තියෙනවා. නියම වියදමට වඩා වැඩියෙන් ගෙවලා තියෙනවා නම් වත්කමක්. ඉදිරියට ගෙවු වියදම්. ඊළඟට බැංකුවේ තියෙන සල්ලි ඒකට කියනවා බැංකු ශේෂය. ඊළඟට ලාච්චුවේ තියෙන සල්ලි වලට කියනවා අතැති මුදල්. මෙන්න මේ කියන දේවල් ව්‍යාපාරයට සම්පත්. ඒ කියන්නේ වත්කම්. මේ හැමදේම මුදලින් මයින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ගිණුම් කරන්නේ ප්‍රධානම ලක්ෂණයක් නිසා මේකට අදාළව ලක්ෂණයක් විතර ගන්නේ නැහැ. ඊළඟට අංක 3 වගකීම්. වගකීම්. වගකීම් කියන්නේ සරලවම බැඳීම. ව්‍යාපාරයේ විසින් බාහිර පාර්ශවයන්ගෙන් ලබාගත් දේවල්. එයාලට ගෙවන්න තියෙන දේවල්. ව්‍යාපාරය විසින් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ඕනෑම දෙයක් වගකීමක්. උදාහරණ බැංකු ණය ගෙවිය යුතු වියදම්. ඊළඟට කලින් ලද ආදායම් වෙළඳ ගෙවිය යුද්ධ කියන්නේ ණය හිමියෝ. ඊළඟට ණය කරන සමාගම් වල තියෙනවා ණය කර කියලා වර්ගයක්. ඒක බැංකු ණය වගේම තමයි ගිණුම් තැබීම කරන්නේ. සමාගමේ ප්‍රාග්ධනය වැඩි කරගන්න ණය ප්‍රාග්ධනය වැඩි කරගන්න සාමාන්‍ය ජනතාවගේ මේ පොදු සමාගම් වල විතරයි කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවගේ සල්ලි ගන්නවා ණයට. පොඩි කාඩ් එකක් දීලා ඒකට කියනවා ණය කර කියලා. ඒවා ඉස්සරහට උගන්වනවා. විශේෂයෙන් ව්‍යාපාර අධ්‍යයනයට වෙනම පාඩම් ගන්නවා. ණය කර. ඊළඟට කල්බදු කියන්නේ ලීසින්. ලීසින් යටතේ අපි ගන්න ඕනේ වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර අන්න ඒ වගේ දේවල්. අන්න ඒවා ලීසින් වලට අපි ගෙවන්න තියෙන ණය අන්න ඒවා වගකීම්. මෙන්න මේ වගේ උදාහරණ තමයි වගකීම් වල තියෙන්නේ. ඊළඟට හිමිකම්. හිමිකම කියලා කියන්නේ අයිතිකාරයා විසින් ව්‍යාපාරයට යොදවන ඒවා. සහ අයිතිකාරයාට ව්‍යාපාරයෙන් එන්න තියෙන දේවල්. දැන් ව්‍යාපාරේ කාලච්ඡේදයේ උපෙන ලාභය තියෙනෝනේ. මේ ලාභේ අයිතිකාරයට අයිති වෙන්න එපා. අන්න ඒ ලාභේ පවා අයිතිකාරයට අයිති වෙන්න ඕනේ. ඒවට කියනවා හිමිකම කියලා. එහෙනම් ව්‍යාපාරයෙන් අයිතිකාරයට එන්න ඕන දේවල්. එහෙම නැත්නම් අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවලා තියෙන දේවල් එයාට කවදාරි හම්බ වෙන්න ඕනේ. ඒවට කියනවා හිමිකම් කියලා. හිමිකම්. ඊළඟට ගිණුම් කරන සමීකරණය ඊළඟ මාතෘකාව දුන්නේ මම. වගකීම් වලට පස්සේ මම කතා කරේ හිමිකම. අංක 5
සමීකරණය කියන එක නිර්වචනය විතර මම කියන්නම් මේක ගාන හදනට අවබෝධ වෙයි. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ සතු සම්පත්. ව්‍යාපාරයේ සතු සම්පත් හා ඒ සම්පත් දාපු කට්ටිය. ඒ කියන්නේ සම්පත් යෙදූ පාර්ශ්ව. ව්‍යාපාරයේ සතු සම්පත් හා සම්පත් යෙදූ පාර්ශ්ව අතර පවතින සම්බන්ධතාවයේ සම්බන්ධය. කවුද මේ වත්කම් දැම්මේ? අයිතිකාරයද වෙනත් පාර්ශ්වයද? මේ කියන සම්බන්ධය ගණිතමය ස්වරූපයකින් ඉදිරිපත් කරනවාට කියනවා ගිණුම් කරන සමීකරණය කියලා. හැමෝටම පැහැදිලි ඇති. මේකේ අපි අභ්‍යාස හදමු ඊළඟ දවසේ. දැන් මම අභ්‍යාස කියා දුන්නට වැඩක් නැහැ. දැන් අවබෝධ වෙන්නේ. දැන් කාලේ පැනලානේ. ඒක නිසා ඊළඟ දවසේ කෙලින්ම යන්න තියෙන අපිට ගණන් හදන්න පටන් ගන්න. අද හිටපු නැති සෑම ළමයෙකුටම යාළුවෙකුටම කියන්න අනිවාර්යෙන් ඊළඟ දවසේ පන්ති ඉන්නම ඕනේ. මොකද සමීකරණ ගණන් ටික හදාගන්න. දැන් තමයි ගණන් හදන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් හැමෝම ඌවනායෙන් වැඩ කරන්න, පාඩම් කරන්න, මහන්සි වෙන්න. හීන දකින්න අර රෑන්ක් වලට. ඒ රෑන්ක් වලට යන්න නම් අර තියෙන කම්පිකම් සම්පූර්ණයෙන් අයින් කරලා දවසේ වැඩි පැය ගාණක් බොහෝම ඌවනායෙන් පාඩම් කරන්න. මේ තාක් උගන්ලා තියෙන දේවල් කොහෙන් ඇහුවත් බැරි නොවන විදියට. ලබන සතියේ මම ප්‍රශ්න ඇහුවොත් නම කියලා හැමෝම ලෑස්තිලා ඉන්න පළවෙනි පාඩමේ ප්‍රශ්න වල උත්තර සපයන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.